දේශනාවේ පරිවර්තනය ඊමේ ඉදිරිපත් කරන්න හදන්නේ. පටන් ගනිද්දිම උන්වහන්සේ මතක් කළා මේ දීම සම්බන්ධයෙන් පරිත්‍යාගශීලීත්වය සම්බන්ධයෙන් තියෙන සූත්‍ර උපුටා ගැනීම සියල්ල ඉවර කරලා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඉතුරු කොටස් ටිකට එළඹෙනවා කියලා. ඒ කිව්ව විදිහටම අද ඉස්සෙල්ලාම සූත්‍රයකින් ආරම්භ කළා මේ එක සූත්‍රයක් අතහැරියත් එක්ක අද ආරම්භ කරපු සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකායේ 141 සූත්‍රයේ තියෙන the exposition of offerings කියන දක්ඛිනා විභංග සූත්‍රයේහි උපුටා ගනිපු කොටසක් තමයි ඒ පැහැදිලි වුණේ. ඒ සූත්‍රය ඉක්මනින්ම පැහැදිලි කළා. ඒ සූත්‍රයේ තියෙන there are 7 kinds of offerings made to the sangha. ආනන්දය මේ හත් ආකාරයකින් හත් ආකාරයේ දානයන් මහා සංඝරත්නයට පූජා කරන්න පුළුවන්. One gives a gift to a sangha of both bhikkhus and bhikkhunis headed by the Buddha. එයින් එක ක්‍රමයක් තමයි බුදුන් වහන්සේත් පෙරටුව භික්ෂූන් වහන්සේලාට සහ භික්ෂුණීන් වහන්සේලාට දන් දීම. කිසියම් දානයක් පූජා කිරීම. This is the first kind of offering made to the sangha. මේ තමයි පළවෙනි විදිය. One gives a gift to a sangha of both bhikkhus and bhikkhunis after the Tathagata has attained final nibbana. This is the second kind of offering made to the sangha. දෙවනි පූජා කරන දානේ පූජා කරන විදිය තමයි තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ භික්ෂූන්ටත් භික්ෂුණීන් වහන්සේලාටත් දානයක් පිරිනමනවා. ඒ දෙවැනි ක්‍රමයක් ඉහළම දාන ක්‍රමයක් කියලායි ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ උපුටාගෙන තියෙන එච්චරයි. ඉතින් මෙතනින් අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේටත් භික්ෂුණීන් වහන්සේලාටත් ඒ පෙරටු කොටගෙන දෙන දාණය ඉහළම ආනිශංස වලින් යුක්තයි. අපි කියන විදිහට මහත්ඵලයි මහානිශංසයි කියලායි මේ දක්ඛිනා විභංග සූත්‍රයෙන් උපුටාගත්තු කොටසේ සඳහන් වෙන්නේ. මොකද සංඝ රත්නය කොයි වෙලේත් මහා බල සම්පන්නයි. ආර්ය ගුණ වඩන සංඝ රත්නය නිසා විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ තමන් හදා වදාගත්තු අම්මා වන ප්‍රජාපති ගෞතමියටත් ප්‍රකාශ කළේ මහා සංඝරත්නය වෙනුවෙන් දෙන්න කියලා මිසක් තනියම පූජාවන් පුජ්‍යලික දානයන් දෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් එහෙම බැලුවහම අපිට තේරෙනවා සංඝරත්නය පොදුවේ සංඝරත්නය අලලා දෙන ඕනෑම දානයක ආනිසංස ප්‍රමාණය වැඩි කියලා. ඒ කරුණ ටික තමයි සඳහන් කළේ. ඊළඟට තියෙන සූත්‍රය කියුවේ නැති වුණත් ඒ සූත්‍රයේ අදහස උන්වහන්සේ මතක් කළා. සරියුත් හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේගෙන් අහනවා කොයි විදියට මනස පිරිසිදු කරගෙන දෙන දානයේද වැඩිපුර ප්‍රතිඵල තියෙන්නේ කියලා. කොයිතරම් වැඩිපුර ප්‍රතිඵල ලබන්නට කොයිතරම් මනස පිරිසිදු මොන විදියේ පිරිසිදු මනසකින් දුන්නොත්ද කියන අදහස ගෙන දෙන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රය අපිට පසුව කියවලා තේරුම් ගන්න කියන අදහසයි උන්වහන්සේ දුන්නේ. ඊළඟ සූත්‍රය තමයි මේ සංයුත්ත නිකායේ එක කොටසේ 41 වෙනි සූත්‍රය. ඇබ්ලේස් කියන සූත්‍රය. ගින්නෙන් ගිනි ගන්නවා කියන ගිනි ගත්තා කියන සූත්‍රය. ගිනිගෙන දැවෙන ගයක් සම්බන්ධයෙන් තියෙන සූත්‍රයක්. Thus have I heard, මේ විදියටයි මට අසන්නට ලැබුණේ.
On one occasion, ek avasthavakadi, the Blessed One was dwelling at Savatthi in Jeta's Grove, Anathapindika's park. එක් අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ අනේපිණ්ඩ සිටුතුමාගේ උයනේ ජේතවනාරාමේ වැඩ හිටියා සවැත් නුවර. Then එවිට when the night had advanced, රාත්‍රිය උදා වුණාට පස්සේ රාත්‍රියේ මධ්‍යම වෙලාවට ආවට පස්සේ a certain devata of stunning beauty, එක්තරා දෙවියෙක් ඊටාම ලස්සන අලංකාරයකින් යුක්තව illuminating the entire Jeta's Grove, මුළු ජේතවනයේම ආලෝකමත් කරමින් approached the Blessed One, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹුණා. Having approached, එහෙම එළඹිලා he paid homage to the Blessed One, භාග්‍යවතුන් වහන්සේ වෙත නමස්කාර කළා. Stood to one side, එකත් පසක හිටියා, and recited these verses in the presence of the Blessed One. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඉඳගෙන මෙන්න මේ ගාථාවන් සජ්ජායනා කළා. When one's house is ablaze, කෙනෙක්ගේ ගෙයක් ගිනි අරගෙන තියෙද්දි, the vessel taken out, ඉවතට ගනිපු භාජනය is the one that is useful, එයයි ප්‍රයෝජනවත් වෙන්නේ. Not the one left burnt inside, ගිනි ගනිපු දේවල් නෙමෙයි. ඉතින් මේක නිතරම ධර්මදේශනාවලදීත් කියවෙන ගාථාවක්. So when the world is ablaze, ලෝකයම ගිනි ගනිද්දී, with the fires of old age and death, aging කියන එක වෙනුවට old age කියලා භාවිත කරේ. ලෝකයම ගිනි ගනිද්දී මොන වගේද ගිනි ගන්නේ? මේ ජරාවට පත්වීමෙන් සහ මරණයෙන් කියන දෙකෙන්. One should take out one's wealth by giving. කෙනෙක් තමන්ගේ ධනය රැක ගන්න ඕනේ, බේර ගන්න ඕනේ දීම තුලින්. What is given is well salvaged. දුන්නු දේ හොඳින් බේරගත හැකි. දුන්න දෙයක් තමයි ඉතුරු වෙන්නේ කියලා. එහෙම අදහසක් තමයි මෙතන තියෙන්නේ. What is given yields pleasant fruit. දුන්නු දෙයකින් ප්‍රියකරු ඵල ලැබෙනවා. But not so what is not given. නොදුන් දෙයින් එහෙම වෙන්නේ නැහැ. Thieves take it away, O kings. නොදුන් දේ හොරු අරන් යාවි. එහෙම නැත්නම් රජවරු අරන් යනවා. It gets burnt by fire or is lost. එක්ක ගින්නෙන් දැවෙනවා, එහෙම නැත්නම් නැති වෙලා යනවා. Then in the end one leaves the body. අන්තිමේදී කෙනෙක් ශරීරය අතහැරලා යනවා along with one's possessions. තමන් රැස් කරගනිපු දේවලු සමග. Having understood this, මේ තේරුම් අරගෙන the wise person, ප්‍රඥාවන්ත පුජ්‍යලයා should enjoy himself but also give. තමන්ගේ ධනය තමනුත් අනුභව කරමින් අන් අයටත් දෙන්න ඕනේ. Having given and enjoyed as fits his means, තමන්ට පුළුවන් ආකාරයට දීලා ඒ වගේම විනෝදයටපත් වෙලා තමන්ගේ ධනය අනුභව කරලා blameless, චෝදනාවක් නැතිව පිරිසිදුව he goes to the heavenly state. ඔහු දිව්‍යමය තත්වයට, දිව්‍යමය මට්ටම් වලට පත් වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ සූත්‍රයේ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලාට උපදෙස් දුන්නා. භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය සම්පූර්ණම දීමෙන් යුක්තයි. දීමෙන් යුක්තයි කියලා කියන්නේ ධර්මය දෙනවා, ඒ වගේම තමන් වහන්සේලාගේ ඉන්න ආරාම නිර්මාණය කරනවා. ඒ හැම දෙයක්ම තමන් පරහිත වෙනුවෙන් කරන දේවල් මිසක් තමන්ට ලබන්ට කරන දේවල් නෙමෙයි. නම් එතන තියෙන්නේ දීමම, ඊටාම පිරිසිදු දීමයි කියලා එතනින් අදහස් වෙනවා. ඒ වගේම ධර්මයේ දේශනා කළාම සමහරලාට මිනිස්සු කැමතිද ඒක වැඩක් නැහැ, අකමැතිද ඒක වැඩක් නැහැ. අපිට අදාළ වෙන්නේ අපි අපේ දේ කළා කියන එක විතරයි. අපි ධර්මයේ දුන්නා කියන එක විතරයි. සමහරලාට කැමතිත් වෙනවා, සමහරලාට අකමැතිත් වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතනින් පස්සේ නැවත සපමුණා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේහි කොටස් අපි අද කතා වුණා 5ක් විතර. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන 4 අද සාකච්ඡා වුණා.
ඒකට අදාළව කුඩා කුඩා සූත්‍ර කිහිපයක්ම සාකච්ඡා වුණා. අපි බලමු මේ සූත්‍ර මොනවද කියලා. ඊට කලින් මෙතන සඳහන් නොවන ධම්මපද ගාථාවක් මතක් කළා. කෙනෙක් පින්දහම් කරනවා නම් ඒ කෙනා කල යුතුයි නිතරම නැවත කරලා පින් රැස් කරගෙන සතුටටපත් විය යුතුයි කියන වගේ අදහස තියෙන ධම්මපද ගාථාවක් උන්වහන්සේ මතක් කළා. නිතරම පින්දහම් වල යෙදෙන්න කියන එක. සතුටු හිතෙන දේවල් වල පිරිසුදු සිතින් සතුටු වෙන්න පුළුවන් දේවල් වල යෙදෙන්න කියන එකයි ඒ ගාථාවේ සඳහන් වෙන්නේ. පින්කල තැනතර ඉදමෝදිති පෙච්චමෝදිති සමහරට එහෙම වෙන්නේ නැති. පුඤ්ඤංචේ පුරිසෝ කෛරාතේ තම් පුනප්පුන නැවත ඒ පින්වල යෙදෙන්න කියන එක. තම්හි චන්දං කෛරාතෙහි ඇල්ම ඇති කරගන්න සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඒ පිනෙහි වැඩිම සැපයක්. අන්නේ ගාථාව. ඒක තමයි මේ අද මෙහි සඳහන් නොවන ගාථාවක් විදිහට උන්වහන්සේ අමතරව මතක් කළේ. අපි දැන් සම්මා සංකප්ප යටතට යමු. ඒ සම්මා සංකප්ප පැහැදිලි කරන්න මග්ග සංයුත්තේ සඳහන් වන සූත්‍ර කොටසක් තමයි උපුටාගෙන තියෙන්නේ. ඉදිරි සූත්‍ර බොහොමයක්ම අරගෙන තියෙන්නේ මග්ග සංයුත්තෙන්. ඒකේ තියෙන්නේ and what bhikkhus is right intention. මහණෙනි කුමක්ද සම්මා සංකප්ප කියලා කියන්නේ? intention කියන එකට aim කියලත් උන්වහන්සේ ගත්තා. ඒ කියන්නේ අරමුණ, හරි අරමුණ කියන එක. intention of renunciation. නෙක්ඛම්ම සංකල්පය, renunciation, අබිනිෂ්ක්‍රමණය කිරීම, අතහැරීමේ සංකල්පය කියන එක. ඒ කියන්නේ අපි කාමයන් අතහරිනවා, ආසාවල් අතහරිනවා. ඒවයි කාමයේහි අනිත් පැත්ත තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ. ඒවා නික්ම යෑම, අතහැරීම කියන එක. මොකද අපි ඒවා මුදුන්පත් කරගන්න යන්නේ නැහැ. ඒවයි ආදීනව දැකලා අතහරිනවා. තරහව, ද්වේෂය ඒවත් අතහරිනවා. ඒවත් renunciation යටතට නෙක්ඛම්මයට අයිති. intention of non ill will. අනිත් සංකල්පය තමයි අව්‍යාපාද සංකල්පය. එතනත් අර අබිනිෂ්ක්‍රමණයට renunciation කියන එකට අදාළයි, නෙක්ඛම්මයට අදාළයි. ඒ ඔක්කොම එකට බද්ධයි. ද්වේෂයෙන් තොරව, ව්‍යාපාදයෙන් තොරව ඉන්න එක තමයි අව්‍යාපාද කියලා කියන්නේ. ඊළඟ එක තමයි intention of harmlessness. අවිහිංසා සංකල්පය. අවිහිංසා සිතුවිලි නිතරම වැඩිම කියන එක. අවිහිංසා සංකල්පයට අදාළව බ්‍රහ්මාලි සවනස මතක් කළා මේ නපුරු නොවි, නපුරු ආකාරයෙන් හැසිරෙන්නෙත් නැතිව, නපුරු සිතුවිලිත් හිතේ නැතිව ප්‍රසන්න ප්‍රියමනාප පියකරු සිතුවිලි වලින් යුක්ත වෙන එක ඊටාම හොඳයි කියලා. ඒකට ඉංග්‍රීසි වචනයක් උන්වහන්සේ මතක් කළා. මේ ruthless, ruthful කියන වචන දෙක. මේ ruth කියලා කියන්නේ කරුණාව කියන එක. එතකොට කරුණාවෙන් යුක්ත නම් ruthless කියලා කියන්නේ කරුණාව නැහැ කියන එක. ruthful කියලා කියන්නේ කරුණාවෙන් යුතුයි කියන එක. ඒක 17 වන සියවසේ භාවිත වෙච්ච වැඩිපුර භාවිත වෙච්ච ඉංග්‍රීසි වචනයක් නිසා දැනට භාවිත වෙනව අඩුයි කියලා එතන සඳහන් වුණා. නමුත් මේ හැම එකකින්ම අදහස් වෙන්නේ නිවැරදි සාමකාමී කෙනෙකුට හානියක් නොවන, තමන්ටත් හානියක් නොවන, යහපතක්ම තමන්ටත් අන් අයටත් සිද්ධ වෙන, ලෝකයටත් යහපතක් සිද්ධ වෙන සිතිවිලි ඇති කර ගැනීමයි කියලා උන්වහන්සේ සඳහන් කළා. ඒ වගේම මෛත්‍රී කරුණා සිතිවිලි ඇති කර ගැනීම කියලා සඳහන් කළා. ඒව ගැන සම්මප්පදාන කොටසේදී පැහැදිලි වෙනවා කියලාත් මතක් කළා. එතකොට ඊළඟට පැහැදිලි වුණේ මේ ඊළඟ සූත්‍රය සම්මා වාචා යටතේ තියෙන සූත්‍රය. එතන දස කුසල දස අකුසල වලට අදාළව තියෙන කොටස් මේ සූත්‍රයේ මේ උපුටා ගැනීම කොටසේ සඳහන් වෙනවා කියලා මතක් කළා. right speech සම්මා වාචා කියන එක යටතේ සංයුත්ත නිකායේ 45 8 කියන කොටස ඒත් මග්ග සංයුත්තෙහි and what bhikkhus is right speech. කුමක්ද මහණෙනි සම්මා වාචා කියලා කියන්නේ? abstinence from false speech. මුසාවාදයෙන් වැළකීම. abstinence from divisive speech. කෙනෙක් වෙන් කරනවනේ, divide කරන්නේ පිසුනා වාචෙන්.
තමන් කෙනෙක්ව වෙන් කරන ආකාරයේ කතාවෙන් වැළකීම. abstinence from harsh speech, පරුස වචනයෙන් වෙන්වීම. abstinence from idle chatter, සම්පප්‍රලාපයෙන් වෙන්වීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීම. this is called right speech. මේට කියන්නේ සම්මා වාචා කියලායි. ඒකට අදාළව පැහැදිලි කළා මේ හැම එකම ධනාත්මක පැත්තක් තියෙනවා, ඒ වගේම ඍණාත්මක පැත්තකුත් තියෙනවා. වැළකින පැත්ත මේ වගේ වැරදි පැත්ත තමයි ඍණාත්මක පැත්ත, ඒ වගේ හරි පැත්ත තමයි ධනාත්මක පැත්ත. අපි දැන් මේ වයින් වැළකීලා විතරක් මදි. ප්‍රිය වචන පුරුදු වෙන්න ඕනේ, මෘදු වචන පුරුදු වෙන්න ඕනේ. අර පැහැදිලි කළේ කන්න සුඛා, කනට ප්‍රියමනාප වෙන මధుබානි, මීපැණි වගේ වචන. ඊළඟට තවත් වචනයක් කිව්වා හදයංගම, හදවතටම ගමන් කරන, හදවතටම ගැඹුරටම ගමන් කරන ස්වභාවයේ වචන පාවිච්චි කරන්න කියලා. කන් එකපාරටම කඩම් පනින වචන නෙමෙයි නේද? එහෙම නොවන බොහොම මෘදු මෙලක වචන භාවිත කරන්න කියලා අවවාද ලැබුණා. ඊළඟට තවත් සූත්‍රයක් සාකච්ඡා වුණා මේ සම්මා වාචා යටතේ මජ්ක්‍ධිම නිකාය 41 මම හිතන්නේ සාලයක සූත්‍රයෙන් The Brahmins of Sala කියන සූත්‍රය සාල වනයේ බ්‍රාහ්මණයන් ගැන. එතන තියෙන්නේ abandoning false speech. ඔන්න ධනාත්මක පැත්ත. මුසාවාදයෙන් වැළකීලා he abstains from false speech. ඒ මුසාවාදයෙන් බැහැර වෙනවා. he speaks truth. සත්‍යම කතා කරනවා. adheres to truth. සත්‍යයටම නැඹුරු වෙනවා. is trustworthy and reliable. ඒ කතා කරන්නෙම විශ්වාස කරන්න පුළුවන්, අදහන්න පුළුවන් වචනමයි. one who is no deceiver of the world. ලෝකය රවට්ටන වචන කතා කරන්නේ නැහැ. ඇයි අපි බොරු කියන්නේ කියලා උන්වහන්සේ අහුවා. බොරු කියන එක ගැන අපි හිතන්න කියලා. සමහර වෙලාවට අපි හොඳ අදහසෙනුත් බොරු කියවනවා වෙන්න පුළුවන්. එතකොට මේ බොරුව තුල අපිට කනගාටු වෙන්න දෙයක් නැහැ. මොකද පස්සේ අපි ඇත්ත කියනවා කියන අදහසින් කෙනෙක්ව බේර ගන්න හරි කෙනෙක්ට හානියක් වෙයි කියලා හිතලා හරි අපි ඒ බොරුවක් කියලා ඒ කෙනාව ආරක්ෂා කරගැනීමේ අදහස තියෙනවා නම් අපිට එයින් විපාක ලැබෙන්නේ නරක විපාක ලැබෙන්නේ නැහැ. ලැබෙනව අඩුයි කියලායි අපි හිතන්න ඕනේ කියලා උන්වහන්සේ මතක් කළා. ඒකයි අපේ අදහස මොකද්ද කියලා නිතරම බලන්න කියලා කියන්නේ. අපේ හිත ඇතුලේ තියෙන මොටිවේෂන් එක අපි කුමන දෙයක් හිතේ තියාගෙන මේ කරන්නේ. ඒ අනුවයි විපාක ලැබෙන්නේ කියලා උන්වහන්සේ මතක් කළා. විශේෂයෙන් උසාවියකට ගිහිල්ලා කවුරු හරි ලෝකේ රවට්ටන්න බොරු කිව්වොතින් ඒක ලෝකේම රැවටෙන බොරු නිසා තමනුත් රැවටිලා තමන්ට දැඩිසේ විපාක විඳින්න සිද්ධ වෙනවා කියලා එතනදී මතක් කළා. ඉතින් උසාවියේදීවත් වෙන කොහේදීවත් කොතනදීවත් අපිට බොරුවක් කියන්න සිද්ධ වුණා නම් අපේ චේතනාව සහ මොටිවේෂන් එක අපේ හදවත ඇතුළෙන් එන අදහස මොකද්ද කියලා දකින්න කියලා ඒ දැකලා අපි හිත හදාගන්න කියලා වගේ දෙයක් තමයි උන්වහන්සේ මතක් කළේ. abandoning malicious speech. malicious speech කියලා කියන්නේ මේ ද්වේෂ සහගත කතාව. ද්වේෂයෙන් කතා කරන එක. එයින් වැළකීලා he abstains from malicious speech. ද්වේෂයෙන් ඉවත් වෙනවා. he does not repeat elsewhere. වෙනත් තැනක ගිහිල්ලා නැවත කියන්නේ නැහැ. what he has heard here. මෙහිදී අහන්න ලැබුණු දේ. in order to divide those people from these. ඒ අය මේ අයගෙන් වෙන් කරනවා කියන අදහසින් තව තැනක අහපු දෙයක් ඇවිල්ලා මේ තැන කියන්නේ නැහැ. no does he repeat to these people. මේ අය ඇවිල්ලා කියන්නේත් නැහැ. නැවතත් what he has heard elsewhere. තව තැනක අහපු දෙයක්. in order to divide these people from those. මේ අය අර අයගෙන් වෙන් කරන්න. thus අනේ විදියට he is one who reunites those who are divided. ඒක නා කරන්නේ වෙන් වෙලා ඉන්න අය එකතු කරන එක. a promoter of friendship. මිත්‍රත්වය දියුණු කරන එක. who enjoys concord. සමගියෙන් සතුට වෙන එක. rejoices in concord. සමගිය තුල විනෝද වෙන එක, ප්‍රීතියටපත් වෙන එක. delights in concord.
ඒ වගේම සමගිය තුල ඇලෙන එක. A speaker of words that promote concord. සමගියම මතු කරන සමගියම උපදවන සුළු වචනම කතා කරන. අන්න එහෙමයි ඒ කොටස ඉවර වෙන්නේ. ඊළඟට abandoning harsh speech. නපුරු වචන කතා කිරීමෙන් වැළකීලා he abstains from harsh speech. ඒ නපුරු දරුණු වචන වලින් සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. He speaks such words as are gentle. ඊටාම මෘදු වචන කතා කරන්න ගන්නවා. Pleasing to the ear. කනට ප්‍රිය වචන කතා කරන්න ගන්නවා. And lovable. ආදරයේ හිතෙන වචන කතා කරන්න ගන්නවා. As go to the heart. හදයන්ගම හදවතටම ගමන් කරන. Are courteous. ආචාරශීලී වචන. Desired by many and agreeable to many. බොහෝ අය කැමති වන බොහෝ අයට එකඟ වෙන්න පුළුවන් වචන කතා කරන්න ගන්නවා කියලා ඒ පුහුණුවට අදාළව පැහැදිලි වුණා. ඊළඟට abandoning gossip. gossip කියලා කියන්නේ හිස් දේවල් වල යෙදিলা ඉන්න එක, මේ ඕපදූප වල යෙදෙන එක. He abstains from gossip. ඒ ඕපදූප වලින් සම්පූර්ණයෙන්ම වැළකෙනවා. He speaks at the right time. හරි වෙලාවට හරි දේ කියනවා. Speaks what is fact. දන්න කරුණම ප්‍රකාශ කරනවා. Speaks on what is good. හොඳ දේ ගැනම කියනවා. Speaks on the dhamma and the discipline. ධර්මය සහ පුහුණුව විනය සම්බන්ධයෙන් කියනවා. At the right time, හරි වෙලාවට he speaks such words as are worth recording. හිතේ තැම්පත් කරගෙනම ඉන්න හිතෙන වගේ වචනම ඒ කෙනා විසින් කියනවා. Reasonable, හේතු සහගත. Moderate, ප්‍රමාණයට කියනවා. And beneficial, ඒ වගේම ඵලදායී වචන කියනවා. ඉතින් මේ ප්‍රමාණයට කතා කරන්න පුළුවන් එක දක්ෂතාවයක් කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කළා. සමහර අය කතා කරන්න ගත්තාම ලිමිට් එකක් හොයාගන්න බෑ ඒගොල්ලන්ට. ඉතින් ඒක හින්දා ප්‍රමාණයට කතා කරන එකත් අපි පුහුණු වෙන්න ඕනේ. හරි දේ හරි වෙලාවට කියලා එතනින් නිහඬ වෙන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ. මොකද ඒක high standard ඉහළම තත්වයක් තමයි, ඉහළම තත්වයක් මේ ප්‍රමාණයට කතා කරන්න පුළුවන් එක. ඔව් ඉතින් සමහර අය මේ කතා කරන්න ගත්තාම ලිමිට් එකක් නැහැ. ඔන්න කතාවක් කිව්වා ඒක අහගන්න මේ වික්ෂුණීන් වහන්සේ. හදවත ඇතුලේ ඊළඟට මේ සූත්‍රය සම්බන්ධයෙන් කතා බහ කිරීම සම්බන්ධයෙන් ඕනට දේ කතා කරලා තින් අපිටත් මේ උපදුප වලට අහු වෙන නිසා ඒ සූත්‍රය ගැන වැඩියෙන් කතා කරන එක නවත්තලා ඊළඟ සූත්‍රයට යමු කියලා මේ බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කළා. සංයුත්ත නිකායේ 45:8 කියන සූත්‍රය මේ ඒත් මග්ග සංයුත්තේම ගත්ත සූත්‍රයක්. And what because කුමක්ද මහණෙනි is right action. සම්මා කම්මන්ත කියලා කියන්නේ නිවැරදි ක්‍රියා කියලා කියන්නේ කුමක්ද? Abstinence from the destruction of life. ජීවිතය විනාශ කිරීමෙන් වැළකෙන එක. Abstinence from taking what is not given. නුදුන් දේ ගැනීමෙන් වැළකෙන එක. ප්‍රාණඝාතය, අදත්තා දානය වැළකෙන එක. Abstinence from sexual misconduct. කාමයෙහි වර්ධවා හැසිරීමෙන්, කාම මිත්‍යාචාරයෙන් වැළකෙන එක. This is called right action. මේකට කියන්නේ නිවැරදි ක්‍රියා කියලායි. ඉතින් මේ සූත්‍රයේදී මේ පංචශීලය මතු කරා. පංචශීලයේදී අපි බලන්න ඕනේ ඒක එක්තරා රාමුවක් පමණයි. ඊට වඩා එහා ගියපු ගැඹුරු අර්ථ පංචශීලය තුලත් තියෙනවා. මේ ඒතන තියෙන්නේ කිසියම් මනෝවිද්‍යාත්මක පදනමක්, අතිශයින්ම මනෝවිද්‍යාත්මක පදනමක්. එතන අපි දැනගන්න ඕනේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීම පමණක් නෙමෙයි, ඒ සියලු සත්වයන්ගේ ජීවිත ආරක්ෂා වෙන විදියට අපේ පැවැත්ම ඇති කරගන්න, සියලු සත්වයන්ට සුවදායී හිතකාමී වෙන විදිහේ ජීවිතයක් ඇති කරගන්න. ඉතින් අපි තුල අපි අතරේ පංචශීලය බිඳුනත් හැබැයි අපිට හිතන්න පුළුවන් කිසියම් කරුණා සහගත සිතවිල්ලකින්ද මේ සීලය, කිසියම් සීලයක්
සීලයක් බිඳුනේ කියලා හිතලා අපි අපිටම කරුණාව ඇති කරගෙන අපේ අදහස පිරිසිදු නම් නැවතත් සිල්වත් කියලා හිතලා Tamanටම සමාව දීලා ඒ සීලෙහි පිහිටන්න කියලා බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේ මතක් කළා. මොකද ගොඩක් අය තමන්ගේ සීලය පිරිසිදු නැහැ කියලා හිතනවට වඩා තමන්ගෙන් කිසියම් සීලයක් බිඳුනොත් ඒ සීලය බිඳුනේ මොන අදහසින්ද තිබුණේ හොඳ අදහසක් නම් තමන්ගේ හිත තුළ ඇතුලෙන් ආපු අදහස හොඳ නම් එතන ඉඳලා තමන්ගේ හිත පිරිසිදුයි කියලා තමන් දන්නවා කියලා හිතන්න කියලා උන්වහන්සේ මතක් කළා. දුක් වෙන්නේ නැතිව. ඒ එකක් ඊළඟ සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකාය 41 සාලේයක සූත්‍රයෙන් අරගෙන තියෙනවා. Here මෙහිදී someone කෙනෙක් abandoning the killing of living beings සත්ව ඝාතනයෙන් වැළකීලා he abstains from killing living beings සත්වයන් ඝාතනය කිරීමෙන් සපුරා බැහැර වෙනවා with rod and weapon laid aside දඬු මුගුරු පැත්තක දමලා අවියායුධ පැත්තක දමලා gentle and merciful මෘදු සහ දයාවෙන් යුක්තව he abides compassionate to all living beings ඔහු බොහොම කරුණාවෙන් යුක්තව සියලු සත්වයන්ට කරුණාවෙන් යුක්තව වාසය කරනවා. මේ මෙතන භික්ෂුන් වහන්සේලාගේ දෙවනි පරාජිකාවටත් අයිති මේ දේශනය සත්ව ඝාතනය කෙනෙක්ගේ ජීවිත හානි කරන එක කළොතින් භික්ෂුවකට භික්ෂුත්වයෙන් පිරිහීමට එය හේතු වෙනවා. තවදුරටත් භික්ෂුවක් වෙන්නේ නැහැ. ඒකත් බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේ මතක් කළා. abandoning the taking of what is not given නොදුන් දෙය ගැනීමෙන් වැළකීලා he abstains from taking what is not given සත්ව ඝාතනය වගේම මේ හොරකම් කිරීමත් භික්ෂුත්වයේ පිරිහෙන්න හේතුවක්. නොදුන් දෙයින් සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. he does not take by way of theft the wealth and property of others in the village or in the forest. මේ කිසිම ආකාරයකින් හොරෙන් ගන්නේ නැහැ අන් අයගේ ධනයක්. ගමේ හෝ කැලේ වනාන්තරේ මේකට අදාළ උන්වහන්සේ මතක් කළා මේ චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා කොවිලේ බුදුහාමුදුරන්ට කරදර ඇති කරපු භික්ෂුන් වහන්සේලා පිරිසක් භික්ෂු අදහස් වලින් ජීවත් වුණු අය නෙමෙයි. භික්ෂුවක් වුණාම නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලැබෙන නිසා නොමිලේ හැමදේම නිකන් ලැබෙනවා කියන වගේ අදහසින් හැමදේම නිදහසේ දානයද ආහාරද හැමදේම විඳින්න පුළුවන් නිසා භික්ෂුත්වයටපත් වුණු 5 දින 6 දින තමයි චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා. ඒ අය ගමෙන් මොකද්ද හොරකම් කරගෙන ආවහම බුදුහාමුදුරුවෝ කිව්වලු දේශනා කරාලු නීතියක් දැම්මලු මේ ගමෙන් දේවල් හොරකම් කරන්න එපා කියලා. ඊට පස්සේ ඒ අතෝ කැලේට ගිහිල්ලා කැලෙන් හොරකම් කරගෙන ඇවිල්ලා අනිත් භික්ෂුන් වහන්සේලා ඒක දැක්කහම මේ හොරකම් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනව නේද කිව්වම නෑ මේක කැලෙන් හොරකම් කරන් ආවි කියලා කිව්වලු. එතකොට බුදුහාමුදුරන්ට සිද්ධ වුණාලු ගමෙනුයි කැලෙනුයි දෙකෙන්ම හොරකම් කරන්න එපා කියලා නීතියක් දාන්න. ඔන්න ඔය වගේ සිදුවීම් වෙලා තියෙනවා. ඉතින් එහෙම දේවල් බුදුහාමුදුරන්ගේ කාලෙත් වෙලා තියෙනවා. ඉතින් ඒ හොරකම කියන එක කොහෙමවත් කරන්න බෑ. අපි දැනගන්න ඕනේ by not stealing he abides in purity. අපි මෙතන තියෙන්නේ අපි සුද්ධ පිරිසිදු හදවතක් ඇතිව ජීවත් වෙනවා හොරකම් කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකීලා. අන්න ඒකයි එතන අදහස. හොඳයි. ඊළඟට තියෙන්නේ abandoning misconduct in sensual pleasures. කාම මිත්‍යාචාරයෙන් වැළකීලා he abstains from misconduct in sensual pleasures. ඔහු කාම මිත්‍යාචාරයෙන් සපුරා බැහැර වෙනවා. he does not have intercourse with women who are protected by their mother. මවගෙන් ආරක්ෂා වෙන කාන්තාවක් සමග හෝ father පියාගෙන් ආරක්ෂා වෙන කාන්තාවක් සමග හෝ mother and father ඒ දෙන්නගෙන්ම ආරක්ෂා වෙන brother සහෝයුරාගෙන් sister සහෝයුරියගෙන් or relatives ඥාතීන්ගෙන් who have a husband ඒ වගේම ස්වාමි පුරුෂයෙක් ඉන්න කාන්තාවක් සමග who are protected by law නීතියට යටත් වූ කාන්තාවක් සමග ඒ කියන්නේ නීතියට හසු නීතියට ආරක්ෂා වූ කාන්තාවක් සමග or with those who are garlanded in token of betrothal
විවාහ ගිවිසගත්ව එන්ගේජ් වුණු කාන්තාවක් සමග හෝ කිසිම ආකාරයක කාන්තාවක් සමග හෝ වෙනත් ආකාරයක හෝ කාමෙහි ගැළපී කාම මිත්‍යාචාරයේහි හැසිරීමක් කරන්න එපා කියලා මෙතන සඳහන් වෙනවා කියලා ඒ සූත්‍රේනොත් බ්‍රහ්මාලි සාන්නහසගේ අදහසිනුත් උන්වහන්සේ මතක් කළා. ඕනෑම ආකාරයේහි කාම මිත්‍යාචාරයක් විශේෂයෙන්ම කෙනෙක්ට හිංසාවක් සිදු වෙන ඒ වගේම කෙනෙක්ගේ කැමැත්තකින් තොරව තමන් විවාහ ගිවිසගෙන නැත්තම් එහෙම කාමෙහි වර්ධවා හැසිරෙන එක වැරදි සහගතයි කියලා වගේම infidelity කියන එක ඒ වචනේන තුන්වහන්සේ මතක් කළා මේ තමන්ගේ පුරුෂයාට ද්‍රෝහී වීම ඒකත් වැරදි කියලා කොහොමත් වැරදි. ඉතින් ඒ වගේ දේවල් වගේ නෙමෙයි හැම ආකාරයකින්ම තමන්ගේ ඒ වගේම උන්වහන්සේ උදාහරණයක් දුන්නා මේ පුරුෂයන් පවා තමන්ගේ ස්ත්‍රීට ද්‍රෝහී කාන්තාවගේ සුන්දරම පුදුමාකාරයට තමන් විවාහ වෙලා ඉන්න ස්ත්‍රියට දුක් වේදනා විඳින්න සිද්ධ වෙනවා. ඒ දුක් දුන්නහම ඒ අයට එකෙන් මිදෙන්න අවුරුදු ගණනාවක් ගියත් අමාරුයි කියලා මතක් කළා. එතනින් දරුවන්ට දුකක් ඒ නිසායි ඒකෙන් වැළකෙන්න කියලා උපදෙස් මේ සූත්‍රවල තියෙන්නේ කියලා බ්‍රහ්මාලි සාවින්හස මතක් කළා. ඊළඟට සම්මා ආජීව නිවැරදි දිවි පැවැත්ම ගත කරන්නේ කොහොමද කියලා තියෙන සූත්‍රයක් එතනින් ගත්තා. right livelihood කියලා ජීවත් වෙන ක්‍රමය කොහොමද ජීවත් වෙන්නේ? සංයුක්ත නිකාය 45:8 මග්ග සංයුක්තයෙන් අරගෙන තියෙනවා. and what bhikkhus කුමක්ද මහණෙනි is right livelihood හොඳ දිවි පැවැත්ම සම්මා ආජීව කියලා කියන්නේ. here මෙහිදී a noble disciple ආර්ය ශ්‍රාවකේ having abandoned a wrong mode of livelihood වැරදි දිවි පැවැත්මෙන් ඉවත් වෙලා earns his living by a right livelihood තමන්ගේ ජීවිතේ හරි විදියට ජීවත් වෙනවා. this is called right livelihood මේකටයි සම්මා ආජීව කියලා කියන්නේ. ඉතින් මේක මේක වැඩි විස්තර වෙන්නේ නැති නිසා වෙනත් ඒ සූත්‍රයක් අරගෙන තියෙනවා මේ මොකද සම්මා ආජීව හරි ජීවිතය කියලා කියන්නේ වැරදි ජීවිතයෙන් වැළකිනවා කියන එක කියන්න ලේසි. නමුත් ගිහි අයට තවත් උපදෙස් දෙනවා මේ පංච වෙළඳාම් සම්බන්ධයෙන් අංගුත්තර නිකායේ පංචක නිපාතේ 177 වෙනි සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. bhikkhus මහණෙනි a lay follower should not engage in these 5 trades ගිහි කෙනෙක් මෙන්න මේ වෙළඳාම් පහේ නොයේදිය යුතුයි. what 5 මොන පහේද? trading in weapons ආයුධ වෙළඳාමේ, trading in living beings සතුන් වෙළඳාමේ, trading in meat මස් වෙළඳාමේ, trading in intoxicants මත් ද්‍රව්‍ය වෙළඳාමේ, and trading in poisons වසවිස වෙළඳාමේ. a lay follower should not engage in these 5 trades ගිහි කෙනෙක් මේ පහේ යෙදෙන්න හොඳ නැහැ. ගිහි කෙනෙක් විතරක් නෙමෙයි පැවිදි කෙනෙක්වත් වෙන කෙනෙක්වත් යෙදෙන්න හොඳ නැහැ කියලා මෙතනින් අදහස් වෙනවා කියලාත් බ්‍රහ්මජාල සූත්‍රයේ උදාහරණ වශයෙන් ගත්ත බ්‍රහ්මජාල සූත්‍රයේ මහා සීල චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල යටතේ මේ භික්ෂුන් වහන්සේලාට වැළකෙන්න ඕන දේවල් පුදුමතරම් ප්‍රමාණයක් ඒ සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා. අඩුම තරමේ මේ වෛද්‍ය වෘත්තියේ යෙදෙන එකත් භික්ෂුවක් වශයෙන් බැහැර කළ යුතුයි කියලා ඒ සූත්‍රවල උපදෙස් දීලා තියෙනවා කියලා තියෙනවා. ඊළඟට තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 27 shorter sutta on simile of elephant's footprint කලින් වැඩසටහනේ කරපු කලින් භාවනා වැඩසටහනේ ගිය අවුරුද්ද වැඩසටහනේ කරපු සූත්‍රයක් මේ මජ්ක්‍ධිම නිකායේ 27 චූලහත්ති පදවම සූත්‍රයෙන් අරගෙන තියෙන්නේ. he becomes content with robes to protect his body and with arms food to maintain his stomach. he becomes content ඒ භික්ෂුව සතුටටපත් වෙනවා තෘප්තියටපත් වෙනවා with robes සිවුරු වලින් to protect his body සිවුරු වලින් මොකද්ද කරන්නේ? කය රැක ගැනීම, කය ආවරණය කර ගැනීම, and with arms food
ඒ වගේම දානෙන් තමන් සතුටටපත් වෙනවා. To maintain his stomach. කුස පවත්වා ගැනීම. And wherever he goes, උන්වහන්සේ යන හැම තැනම he sets out taking only these with him. රැගෙන යන්නේ පාත්‍රයේ සහ සිවුරු පමණයි. Just as a bird, හරියට කුරුල්ලෙක් වගේ. Wherever it goes, ඒ කුරුල්ල යන්නේ කොහෙද? Flies with its wings as its only burden. එකම බරක් විදියට ඒ කුරුල්ලට තියෙන්නේ පිහාටු විතරයි. So too, අනේ වගේ the bhikkhu becomes content. භික්ෂුව සතුටටපත් වෙනවා with robes to protect his body and arms foot to maintain his stomach. කය ආවරණය කරගන්න සිවුරු වලිනුත් කුස පවත්වා ගැනීම කුසගින්න නිවා ගන්න ආහාර වලිනුත්. And wherever he goes, ඔහු යන්නේ කොතැනද? He sets out taking only these with him. ඒව පමණක් රැගෙන විතරයි උන්වහන්සේ යන්නේ. Possessing this aggregate of noble virtue, මේ ආර්ය ශීලයෙන් පරිපූර්ණ වෙලා he experiences within him a bliss that is blameless. චෝදනා රහිත ප්‍රීතියක් සුවයක් ඒ භික්ෂුන් වහන්සේ විඳිනවා. මේ තියෙන සන්තුට්ටි කියන ඡේදයට අදාළව තමයි මේ සතුට ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට භික්ෂු චර්යාව තුලින් කියලා මෙතනින් පැහැදිලි කළේ. මෙතන මේ භික්ෂුන් වහන්සේ නමකගේ ජීවිතයේ තියෙන පරමාදර්ශී භික්ෂුන් වහන්සේ නමකගේ තියෙන ස්වභාවය මෙයයි කියලා මතක් කළා. ඒකට උදාහරණයක් දුන්නා මේ මොකද ඒ හාමුදුරුවන්ගේ නම ඥාන විමල කියන ජර්මන් හාමුදුරුවෝ 1930 ගණන් වල ලංකාවට ඇවිල්ලා බොන්ඩරින් මං කෙනෙක් වගේ එක් තැනින් තැනට ඇවිදිමින් යන ඒකට අපි වචනයක් කියනවනේ මොකද්ද සංචාරක නේ සේරිචාරි ඒ වචනේ තවත් මට මතකයි මොකක් හරි සේරිචාරි හුදකලාව ගමන් තනින් තන ගමන් කරනවා කියන එක ඔව් වොන්ඩර් කියලා ඔව් එහෙම කියන්න පුළුවන්. එතකොට මේ ඥාන විමල හාමුදුරුවෝ තමන්ගේ පාත්‍රයයි තව දෙපට සිවුරක විතරයි උන්වහන්සේගේ එකම වස්තුන් විදියට තිබිලා තියෙන්නේ. උන්වහන්සේ ආර්ය තත්වයටපත් වුණු කෙනෙක් කියලා මිනිස්සු විශ්වාස කරාලු. සෑහෙන උන්වහන්සේට විශාල තැනක් දීලා තිබුණලු සමාජයෙන්. ඒ වගේම රහත් කියලාත් සමහර ඇත්තන් විශ්වාස කරාලු ඒ හාමුදුරුවන්ව. මේ මොකද බුදුදහම ගැන කිසිම අවබෝධයක් ඒ කාලේ බටහිර ලෝකෙ තිබිලා නැහැ. නමුත් උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා 1930 ගණන් වල අර විදියට ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අද සාකච්ඡා වුණේ. ඒ ප්‍රමාණවත් මම හිතන්නේ. ඊළඟට මේ මතක් කළා මේ යූතනේසියා ගැන සානුකම්පිත මරණය කියලා තියෙනවනේ. දැන් වෛද්‍යවරුන්ගෙන් අහනවා බොහොම අමාරුවෙන් ඉන්නකොට මරණයට සති 3යි කියලා හිතාගෙන ඉන්නකොට ඒ මැරෙන්නේ අවසර ඉල්ලනවා. එතකොට වෛද්‍යවරුන්ට පුළුවන් ද ඒ අවසරය දෙන්න. ඉතින් වෛද්‍යවරු ඊළඟට හිතන්න ඕනේ ඇත්තටම තමන්ගේ හදවතේ මරණ චේතනාවක් නැත්තම් ඒ අයවට ඒ අයගේ අදහසට ඉඩ දෙන එක. මොකද අපි ස්වාභාවික මරණයකට ඉඩ දෙන එක හෝ එහෙම නැත්නම් ඒ අය දුකෙන් ගලවා ගැනීම හෝ අපි හදවතින් හිතලා අපිට පුළුවන් තීරණයක් ගන්න. ඒ අය ඇත්තටම දුක් විඳිනවා කොහොමද තව දවසකින් දෙකකින් මැරෙනවා කියලාත් දන්නවා. ඉතින් අපිට ඒ මැෂින් ගලවලා ඒ අයට ඒ ස්වාභාවික මරණයකට ඉඩ දෙන්න අපිට පුළුවන්. මැෂින් වල හිර කරලා තියාගන්න නැතිව ඒ ස්වාභාවික මරණයකට ඉඩ දෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මැෂින් වල හිර කරගත්තොත් අපි කරන්නේ කෙනෙක්ව බලෙන් රඳා පවත්වා ගන්න එක. ඒ අයට යන්න උදාහරණයක අපි කරන එක්තරා උදව්වක්. එහෙම නැත්නම් ඒ අය සෑහෙන දුක් විඳිනවා කියලා එතනින් අදහස් කරේ. අපි බලන්න ඕනේ හදවතෙන්ම අපේ අදහස මරණ චේතනාව නෙමෙයි නම් එතන පිරිසිදු අදහසක් තියෙන්නේ කියලා උන්වහන්සේ මතක් කළා. එපමණයි. නම් බොහොම පිං. ත්වන් සරණයි.